හරි එහෙනම් එදා නවත්තපු තැනින් පටන් ගමු. මාජිනල් කොස්ටිං. එදා මම මේ ටිකක් පැහැදිලි කරා. මාජිනල් කොස්ටිං වලදී අපි කරන්නේ මේ අපි කොස්ට් එක සලකනකොට දැන් කොස්ට් එකේ මම කිව්වා කොස්ට් එකේ වර්ග දෙකක් තියෙනවා ෆික්ස් කොස්ට් එකයි වේරියබල් කොස්ට් එකයි. ෆික්ස් කොස්ට් තියෙනවා වේරියබල් කොස්ට් තියෙනවා. එතකොට අපිට වේරියබල් කොස්ට් කියන්නේ එක යුනිට් එකක් නිපදවන්න යන කොස්ට් එක. එතකොට අපිට මේ කොස්ට් එක කෙලින්ම යුනිට් එකකට අසයින් කරන්න පුළුවන්. ඒ වුණාට ෆික්ස් කොස්ට් කියන්නේ ෆික්ස් කොස්ට් කියන එක අපිට කෙලින්ම යුනිට් එකකට අසයින් කරන්න බෑ. එතකොට මෙන්න මේ ෆික්ස් කොස්ට් කියන එක යුනිට් එකකට අසයින් කරන්නේ කොහොමද කියන එක අපි කතා කරන්නේ ඇබ්සෝර්ප්ෂන් කොස්ට් එක. ඒක අපි පස්සේ කතා කරනවා. දැන් අපි කතා කරන්නේ මෙන්න මේ මොකද ෆික්ස් කොස්ට් එක යුනිට් එකකට අසයින් කරනවා කියන එක හරියටම ඇක්චුවලි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අර ආසන්න වශයෙන් කරන වැඩක්. බජටඩ් කොස්ටිං කියලා කියන්නේ. එතකොට මෙන්න මේ වේරියබල් කොස්ටිං විතරක් පාවිච්චි කරලා මොකද අපි වේරියබල් කොස්ට් එකටම තමයි කියන්නේ මාජිනල් කොස්ට් එක කියලා. මාජිනල් කොස්ට් කියන්නේ වේරියබල් කොස්ට් එක. මොකද මාජිනල් කොස්ට් වල ඩෙෆිනිෂන් එක තියෙන්නේ තව එක යුනිට් එකක් නිපදවන්න යන වියදම. ඒ කියන්නේ වේරියබල් කොස්ට්ම තමයි. ඒතර මේකෙදි අපි කරන්නේ මෙන්න මේ වේරියබල් කොස්ට් එක පාවිච්චි කරලා අපේ ඩිසිෂන් මේකින් වලට ඒ කොස්ට් එක යොදා ගන්න ආකාරය. මේකේ ඕන වෙන සමීකරණ 4ක් විතර තියෙනවා. මේකේ අලුත් වචනයක් එනවා contribution කියලා. contribution කියන්නේ sales minus variable cost. මෙතන sales කියලා කියන්නේ selling price per unit කියන. එතකොට contribution කියන්නේ sales minus variable cost. පස්සේ තව එකක් ගන්න පුළුවන්. profit කියන්නේ total contribution එකෙන් අඩු කරාම fixed cost එක. ඒකට අපි කියන profit කියලා. දැන් මේක statement of marginal costing වලට වෙනම statement එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අහන්න ගන්න නැහැ. ඒකේ තියෙන්නේ sales වෙන උඩින්ම ඊට පස්සේ අඩු වෙනවා variable cost එක. මේකට කියන්නේ contribution මේකෙන් අඩු වෙනවා fixed cost එක. මේකට තමයි කියන්නේ profit එක කියන්නේ. මේකට කියන්නේ marginal costing statement එක කියලා. මේක අපේ syllabus එකේ නෑ. මම අර අදහසක් ගන්න ලිව්වේ. මේක අර වීඩියෝ එකක් නිසා මම ලියා ගන්න වෙලාව දෙන්නේ නැහැ. ඕන කෙනෙක්ට පෝස්ට් කරලා ලියා ගන්න පුළුවන්. ඊළඟට තව වචනයක් තියෙනවා break even point කියන්නේ. BEP. මම ඒක පොඩ්ඩක් graph එකකින් පැහැදිලි කරන්න. එතනම graph ගොඩකින් මම හිතන්නේ මේක පොතේ තියෙද කොහෙද? තියෙන units ගන්න. හරිනේ. එතකොට ෆික්ස් කොස්ට් එක කියන්නේ යුනිට් බිඳුවේදීත් ගත වෙන කොස්ට් එක. මේක තමයි ෆික්ස් කොස්ට් එක FC. ඊට පස්සේ මාර්ජිනල් කොස්ට්. මාර්ජිනල් කොස්ට් එක වැඩි වෙනවා යුනිට් ගානත් එක්ක. ඒ තමයි මාර්ජිනල් කොස්ට්. එහෙම නැත්නම් වේරියබල් කොස්ට් කියන්නේ මේ. එතකොට හැමතිස්සෙම ටෝටල් කොස්ට් කියන්නේ මේ දෙක එකතු. මේක තමයි ටෝටල් කොස්ට් එක.
දැන් අපිට මේක දිහා බලමුම පේනවා මෙන්න මේ පොයින්ට් එක. මෙන්න මේ පොයින්ට් එකට තමයි කියන්නේ break even point. මේක නෙමෙයි. මේක BP. එතන තියෙන ලක්ෂණය තමයි ඒ කියන්නේ මේ ෆික්ස් කොස්ට් එකයි මාර්ජිනල් කොස්ට් එකයි සමාන වෙන වෙලාව. ඒ ටික ලියා ගන්න බෑ මම ඒක නිකන් කිව්වේ. මම මේ තව ඩයග්‍රෑම් එකක් අඳින්න. මේ එක ඊට වඩා පැහැදිලි වෙයි. මේ තියෙන යුනිට් ගාන මේ තියෙන්නේ ෆික්ස් කොස්ට් එක. දැන් මෙහෙම ගත්තොත් එහෙම දැන් අපි යුනිට් කීයක්වත් විකුණලා නැත්තම් අපිට තියෙන ලොස් එක. ඊට පස්සේ අපි උපකල්පනය කරනවා. දැන් අපි යුනිට් එකක් මෙහෙම හිතමු. දැන් යුනිට් එකක් හදන්න 20ක් යනවා. එක යුනිට් එකක් හදන්න 20යි. ෆික්ස් කොස්ට් එක 1000යි. එතකොට අපිට මේ ෆික්ස් කොස්ට් එක ඊට පස්සේ සෙලින් ප්‍රයිස් එක 30යි. එතකොට කන්ට්‍රිබියුෂන් එක කියන්නේ මේ 10ට. අපිට මේ ආයතනේ ඇත්තටම ලාභයක් දැන් අපිට මේක 30යි. දැන් 20ට හදලා 30ට විකුණලා තියෙනවා. හැබැයි අපි මෙන්න මේ ෆික්ස් කොස්ට් එක කවර් කරනකම් අපිට ඇත්තටම ලාභයක් එන්නේ නැහැ නේ. මොකද අපි 1000ක් වියදම් කළා. එක යුනිට් එකකින් අපිට 10 ගාණ එනවා. එතකොට අපි මෙන්න මේ 10 ගාණ එන ගානේ අපි මෙන්න මේ ෆික්ස් කොස්ට් එක කවර් කරගන්න. එතකොට මේ බ්‍රේක් ඊවන් පොයින්ට් කියන්නේ මෙන්න මේ ෆික්ස් කොස්ට් එක කවර් කරගන්න යුනිට් කීයක් විකුණන්න ඕනද කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ 1000 කවර් කරන්න මෙන්න මේ කන්ට්‍රිබියුෂන් ඒ කියන්නේ එක යුනිට් එකකින් එන කන්ට්‍රිබියුෂන් එක මෙන්න මේ 1000 කවර් කරගන්න යුනිට් කීයක් ඕනද කියන එක තමයි මේ බ්‍රේක් ඊවන් පොයින්ට් කියලා කියන්නේ. එතකොට මේකේ සමීකරණ එන්නේ ෆික්ස් කොස්ට් බෙදීම කන්ට්‍රිබියුෂන්. එතකොට මේකේ හරිය හැමතිස්සෙම එන්නේ number of units ගන්න. ඊට පස්සේ තව ගණන් જાතියක් තියෙනවා. කියන්නේ තව වර්ගයක් තියෙනවා. ඊළඟ එක කියන්නේ ඒගොල්ලෝ අහනවා දැන් අපි තුමු සමාගමේ ප්‍රොෆිට් එක 20000 නම් කියන සමාගමේ ප්‍රොෆිට් එක 20000ක් වෙනකොට විකුණලා තියෙන යුනිට් ගන්න. මොකද මෙතෙන්දි ප්‍රොෆිට් එක බිඳුවයි. බ්‍රේක් ඉවන් පොයින්ට් එකේදී තමයි ප්‍රොෆිට් එක බිඳුවක් වෙන්නේ. මම අර මේකෙදි කිව්වේ මේ ප්‍රොෆිට් එක මේ ඍණ ෆික්ස් කොස්ට්. මෙන්න මේ බ්‍රේක් ඉවන් පොයින්ට් යුනිට් ප්‍රමාණයක් විකුණනකන් සමාගමට ලාභයක් එන්නේ. එතනින් පස්සේ විකුණන හැම යුනිට් එකකටම කන්ට්‍රිබියුෂන් ප්‍රමාණයක් ලාභ වෙනවා. පස්සේ සම ගණන් වර්ගයක් තියෙනවා. ඒකෙදි අහනවා ෆික්ස් කොස්ට් දන ප්‍රොෆිට් බෙදීම කන්ට්‍රිබියුෂන්. මේකෙන් කියන්නේ මෙන්න මේ ප්‍රොෆිට් එක හොයන්න විකුණන්න ඕන යුනිට් ගන්න. මේ පාඩමෙන් පේපර් එකට ප්‍රශ්න භාගයක් විතර එනවා. ඊළඟට බ්‍රේක් ඊවන් රෙවෙනියු එක. ඒ කියන්නේ මේ එන යුනිට් ගාණක්නේ. දැන් එතකොට
break even point එකේදී revenue එක කීයද කියලා හුවා අපි කරන්න ඕන මේක ගුණ කරන්න ඕන unit price එක. එහෙම නැත්නම් profit එක මෙච්චර වෙන වෙලාවෙදී revenue එක කීයද යහුවා ඒත් මේක ගුණ කරන්න ඕන unit price එක. ඊට පස්සේ තව සංකල්පයක් තියෙනවා PV ratio කියලා. Profit volume ratio. ඒ කියන්නේ contribution බෙදීම selling price එක. එතකොට PV ratio එකක් වැඩි වෙන තරමට ඒ unit එකේ profitability එක වැඩි. මේ sales කියන්නේ selling price එක. එතකොට දැන් කියන්නේ දැන් මේ marginal costing කියන්නේ decision making. එතකොට paper එකේ එන ප්‍රශ්නේ එන්නේ හැමතිස්සෙම decision making වලට. ඒ කියන්නේ මොකක් හරි options දෙකක් හරි තුනක් හරි දීලා ඒගොල්ලෝ අහනවා මේ කියන්නේ ඒගොල්ලෝ කියනවා මේ price එකට මේ unit ගාණක් විකුණන එකද හොඳ මේ price එකට මේ unit ගාණක් විකුණන එකද හොඳ හැමතිස්සෙම PV ratio එක වැඩි unit එකක් විකුණන එක හොඳයි ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම අපි දුමු selling price එක A B කියලා ගමු මේක 50යි මේක 40යි contribution එක මේක 10යි මේක 20යි එතකොට වැඩි හොඳ මොකක්ද? එතකොට වැඩි හොඳ මේක. මොකද මේකේ එක යුනිට් එකකින් අපිට 20ක contribution එකක් හම්බ. එතකොට මේකේ break even point එක අඩුයි. මොකද? contribution එක වැඩි වෙන්න අඩු යුනිට් ගානකින් අපිට පුළුවන් fixed cost එක cover කරගන්න. මේකදී අපිට පස්සේ හම්බ වෙන මේ CVP කියන එක. මේ lecture එකේදී මිස් ගානක් කරලා ඇති. ඒකෙදී මේවා තමයි කතා වෙන්නේ. පාස් පේපර් ගානක් හදන්න මයික් පස්සේ කරන්න ඉස්සෙල්ලා මේ මාර්ජිනල් කොස්ටිං විතරක් තියෙන ගානක් හදන්න මේක 2017 6 වෙනි ප්‍රශ්නේ මේකේ මම දත්ත ටික ලියන්න මේකේ ෆික්ස් කොස්ට් එක 60000යි වේරියබල් කොස්ට් එක දීලා තියෙනවා යුනිට් එකකට 10යි පස්සේ selling price එක 20යි එතකොට අපිට හොයාගන්න පුළුවන් ඒක අහන්නේ මුලින්ම අහන්නේ contribution එක නේ මුලින්ම අහන්නේ break even point එක එතකොට contribution එක මම C කියලා ලියන්නම් contribution එක 10යි මේක අඩු කරා එතකොට break even point එක එන්නේ fixed cost බෙදීම contribution ඒ කියන්නේ 60000 බෙදීම 10යි කියන්නේ unit 6000යි ඒක තමයි A කොටස ඊට පස්සේ B කොටස ඒගොල්ලෝ කියනවා how many products must be sold to earn 30,000 targeted profit එක 30000ක් වෙන්න
යුනිට් කීයක් විකුණන්න ඕන? ඒකට මම සමීකරණයක් කරා. ෆික්ස් කොස්ට් එක දාන ප්‍රොෆිට් එක බෙදනවා කන්ට්‍රිබියුෂන් එක. ඒතර 90000 10න් බෙදුවම 9000. ඊළඟට අහන්නේ යුනිට් 8000ක් විකුණුවම ප්‍රොෆිට් එක කීයද කියලා. මෙතන ලියන්න. C කොටස යුනිට් 8000යි ෆික්ස් කොස්ට් එක 60000යි මම ප්‍රොෆිට් එක නෑ ප්‍රොෆිට් එක x කියලා ගන්නවා 10න් බෙදෙන. එතකොට x සමාන 20000යි. ඒ කියන්නේ ප්‍රොෆිට් එක 20000ක් වෙනවා යුනිට් 8000ක් විකුණන වෙලාවේ. ඊළඟට අහනවා selling price එක අහන්නේ. ප්‍රොෆිට් එක 30000ලු D කොටස ප්‍රොෆිට් එක 30000යිලු යුනිට් 8000යි selling price එක කීයක් වෙන්න ඕනද කියලා. ඒතර selling price එක මම R කියලා ගන්නවා. variable cost එක 10යි. ඒතර මේක විසඳුවම R එනවා 21.25. ඊපස්සේ බලමු මේ CVP කියන්නේ මොකක්ද කියලා. මේක ස්ලයිඩ් වල නෑ. ඒ වුණාට එදා ලෙක්චර් එකේදී කරානේ. මේක ස්ලයිඩ් වල නෑ. කියන්නේ Moodle එකේ නැද්ද කොහෙද? ඒ වුණාට මේ අන්තිම දවසේ කරා CVP. CVP කියන්නේ cost volume profit. මේකේ පාවිච්චි වෙන්නේ ඔය දැන් යොදාගත්ත marginal costing එකම තමයි. මම මේකේ ලෙක්චර් එක කරපු ගානක් කරන්න. මුලින්ම ඒගොල්ලෝ කියන මෙන්න මෙහෙම බජට් එකක් තියෙනවා වගේ. sales 100,000 at 20. ඒ කියන්නේ යුනිට් බජට් කරලා තියෙනවා යුනිට් ලක්ෂයක් විකුණන්න. selling price එක 20යි. variable cost එක 10යි fixed cost එක දීලා තියෙනවා ලක්ෂ 4යි කියලා. මම ගාන හදාගෙන යන්න. පස්සේ sales වලින් variable cost එක අඩු කරාම එනවා total contribution. මේ එන්නේ contribution per unit නෙවෙයි. මේනේ total contribution එක. 1 million. පස්සේ fixed cost එක දීලා තියෙනවා 400,000. පස්සේ net profit එක 600,000. ඕක තමයි වර්තමාන තත්ත්වය. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා plan A plan B කියලා plan දෙකක් තියෙනවා. ඒගොල්ලෝ අහනවා මේ දෙකෙන් වැඩි හොඳ මොකක්ද කියලා. මුලින්ම කියනවා ප්‍රයිස් එක වැඩි කරන්නලු
120කින් වොලියුම් අඩු කරන්න 125කින් වේරියබල් කොස්ට් එක වැඩි කරන්න 110කින් ෆික්ස් කොස්ට් එක වැඩි කරන්න 105කින් මේක තියෙන එක අනිත් පැත්ත ප්‍රයිස් එක අඩු කරනවා වොලියුම් එක වැඩි කරනවා මේව අඩු කරනවා ඒ ගණන් වලින්ම තමයි මේ CVP කියන concept එකේ තියෙන්නේ එන්න මේ වගේ profit volume සහ cost කියන තුන වෙනස් වෙනකොට ඒක කොහොමද ඒ තුන අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න. ඒතර අපිට තීරණය කරන්න පුළුවන් ඒ තුනේ මොන කම්බිනේෂන් එකද වඩා සාර්ථක කියලා. මම මේක වහන්නම්. මේකේ තකොට තුනක් තියෙනවා. ඒක බජට් එක B එක බජට් එක කියන්නේ දැනට කරගෙන යන්නේ. තව ප්ලෑන් දෙකක් තියෙනවා. පස්සේ යුනිට් ගන්න. දැන් ලක්ෂයයි මේක කියනවා 120කින් 25කින් වොලියුම් එක අඩු කරන්න කියලා. එතකොට 75000යි මේකේ 120කින් වැඩි කරන්න. ඒ තියෙන යුනිට්ස් ගන්න. ඊට පස්සේ යුනිට් ප්‍රයිස් එක. යුනිට් ප්‍රයිස් එක මේක අඩු කරන්න. මුලින් තියෙන 20යි. ප්‍රයිස් එක 120කින් වැඩි කරන්න. එතකොට 24. මේක 120කින් අඩු කරන්න. 16යි. මේන් එනවා අපිට රෙවෙනියු එක. කියන්නේ total sales. $1,800,000 $2 million කලින් තිබ්බ ගාන මේක වෙනසක් වෙන්නේ නැහැ. මේක ගුණ කරාම එන්නේ 2 million ම තමයි. මම කෙලින්ම අර ඉතුරු ටික ලියන්න. total variable cost එක. කලින් variable cost එක 10යි. unit ගාන 100,000. දැන් variable cost එක 10කින් වැඩි කරන්න. එතකොට 11යි. 11 වැඩි කිරීම 75000. plan B එකේදී variable cost එක අඩු කරන්න. එතකොට 9යි. 9 වැඩි කිරීම 1,25,000. එතකොට මේකෙන් මේක අඩු කරාම අපිට එනවා contribution. අපි මේ කරන්නේ අපිට මේ profit volume profit එක වෙනස්. මේ plan තුනේ price එක වෙනස්, volume එක වෙනස්, cost වෙනස්. අපි මේ තුන අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න බලන්නේ මේ තුන compare කරගන්න පුළුවන්ද? contribution. මේකෙන් මේක අඩු කරා. මේක අඩු කරාම එනවා 975,000. එතන එනවා 1 million කලින් ලියව ගන්න. මේක 875,000. contribution එකෙන් විතරක් අපිට නිගමනයකට එන්නත් බෑ. අපි බලමු profit එක කීයද කියලා. fixed cost එක දාන්න. කලින් fixed cost එක 400,000 තිබ්බේ. දැන් අපිට fixed cost එක නියත වුණා නම් අපිට මේකෙන් break even point එක හොයලා ගාණ හදන්න තිබ්බා. දැන් fixed cost එක නියත වුණා නම් අපිට break even point එකෙන් මේක compare කරන්න පුළුවන්. fixed cost එකයි contribution එකයි දෙකම වෙනස් නම් එකෙන් විතරක් compare කරන්න බෑ. ඒකට තමයි අපි මෙන්න මේ PV ratio එක දක්වා මේ ගාණ අරන් යනවා. fixed cost එක 105කින් වැඩි වෙනවා. 420,000 මේක අඩු කරන්න හදන. පස්සේ මේක 105කින් අඩු වෙනවා.
380,000. එතන මෙතන එන net profit එක. මේකෙන් බැලුවොත් පේනවා අපිට net profit එකෙන් විතරක් හැමතිස්සෙම නිගමනයකට එන්න අමාරුයි. හැබැයි net profit එක වැඩි budgeted එකේ. මොකද හේතුවක් තියෙනවා. මේ අපි අරන් තියෙන්නේ කියන්නේ අපි assume කරනවා හැම හදන unit එකම විකිනේ කියලා. ඒ කියන්නේ මේ යගේ එන්න නම් මේ unit ගානේ විකිනෙන්න ඕනේ. අපි මේ ගානේ කියන්නේ මේ හදන volume එක. විකුණන volume එක නෙවෙයිනේ. නෑනේ sales ගාන තමයි. කොහොමද මේකේ conclusion එකට එන විදිහ හරියටම කිව්වේ නැහැ. ඊපස්සේ BEP එක හොයමු. BEP එකෙන් බැලුවොත් fixed cost එක බෙදීම contribution. contribution ලියුවද කොහේ හරි? මෙතන 11යි. නෑනේ. contribution per unit කොහේ හරි තියෙද? නෑ. CPU contribution per unit මෙතන 10යි. මේක 11යි. ඒක 9යි. නෑ 11 නේ මෙතන 24න් 11ක් ගියාම 13යි. 10ක් ගියාම 10යි 16න් 9ක් ගියාම 7යි. හරි. පස්සේ අපි මේකෙන් මේක බදලා break even point එක හොයන්න. තොර අඩුම BEP එකක් තියෙන්නේ මේකේ. එහෙන් අපිට පේනවා දැන් මේක බජටඩ් එකකට. දැන් අපිට හරියටම කියන්න බෑ මේ ගානේ විකිනේද කියලා. මේ ප්‍රෙඩික්ට් කරන සේල් එක. අපිට මේට වැඩිය අඩු වුණොත් ඒ කියන්නේ මේ බජටඩ් දේවල් තියෙන. ඒ කියන්නේ අපි එක්ස්පෙක්ට් කරනවා මේ ටෝටලි ඔක්කොම විකුණුනොත් වැඩිම ප්‍රොෆිට් එකක් එන්නේ මේක. හැබැයි වැඩිම සේෆ් මොකද්ද? මෙන්න මේක. මොකද අපිට අපේ වියදම කවර් කරගන්න පුළුවන් නම් අඩුම ගානකින්. මොකද අපිට කියන්න බෑනේ යුනිට් කීයක් හරියට විකිනේද කියලා. එතකොට අපිට අඩුම ගානකින් වියදම කවර් කරගන්න පුළුවන් ප්ලෑන් එකක් තියෙනවා. ඒක තමයි හොඳම ප්ලෑන් එක. ඒ කියන්නේ BEP යුනිට්ස් ගාන අඩු වෙන තරමට ඒක හොඳයි. පස්සේ PV ratio එක හෙව්වා. PV ratio කියන්නේ contribution බෙදීම unit price. එතකොට මේක 150යි. මේක 150ට අඩුයි මේක 150ට වැඩි. 13යි. එතකොට PV ratio එකෙන් බැලුවා හොඳම ප්ලෑන් එක වෙන්නේ ප්ලෑන් A. අපි හැමතිස්සෙම මේක ප්ලෑන් එක සිලෙක්ට් කරනවා නම් ඒක හේතුව සාධාරණීකරණය කරලා ලියන්න ඕන.
අපි ප්ලෑන් A සිලෙක්ට් කරනවා මොකද break even point එක අඩු නිසා break even point අඩු වුණොත් risk එක අඩු